සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම. අද දවසේ ජයමග ධර්ම වැඩසටහන සමගයි ඒකාත්මික වෙන්නේ. අපේ ලෞකික ලෝකෝත්තර දියුණුව ඇතිකර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කොයි විදිහට කටයුතු කරන්න ඕන කියන කාරණාව පිළිබඳව දිගින් දිගට සාකච්ඡා කරමින් අපේ ජීවිතයට ජයග්‍රාහී මාවතක් විවර කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි නිබඳව ජයමග තුළින් සාකච්ඡා කරන්නේ. ලෞකික ලෝකෝත්තර දියුණුව කියලා කිව්වහම අපි ඒක හැමදාම මතක් කරන්න ඕනේ. කෙනෙක් සඳහන් කරයි ලෞකික දියුණුව ලෝකෝත්තර දියුණුව ඇති කරගන්න බාධා වෙන දෙයක් නේද කියලා. නැහැ. ලෞකික දියුණුවත් එක්ක තණ්හාවෙන් බැඳීමයි ලෝකෝත්තර දියුණුව ඇති කරගන්න බාධා වෙන්නේ. අවබෝධයෙන් ලෞකික දියුණුවක් ඇති කරගත යුතුව තියෙනවා. ඒවාට තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ලෞකික දියුණුව භාවිතා කරගත යුතුව තියෙනවා. හේතුව තමයි ලෞකික දියුණුව නැති වුණොත් නම් යම් විදිහකින් Tamanට අවශ්‍ය කරන අවම පහසුකම් කියලා කියන මේ අඩුම තරමින් සිව්පසයවත් නැති වුණොත් යම් කිසි කෙනෙකුට ලෝකෝත්තර දියුණුවකට යන්න බෑ. බඩගින්න, පිපාසාව, ඉන්න හිටින්න තියෙන තැන බෙහෙත් හේත් ආදී ආහාර විශේෂයෙන්ම බඩගින්න කියලා කිව්ව එකයි. ඊළඟට ශරීරය ආවරණය කරන්න පුළුවන් විදිහේ ඇඳුම් ආදිය නැත්තම් කෙනෙකුට පුළුවන්කමක් නැහැ ලෝකෝත්තර දියුණුවකට යන්න. ඉතින් ඒකින්ද ලෞකික මූලික අවශ්‍යතා යම් ප්‍රමාණයකට තමන්ගේ දරුවන්ගේ තමන්ගේ දෙමව්පියන්ගේ ආදී ලෞකික ජීවිතය සුව පහසු වුණොත් තමයි. ඒ වගේම තමයි අධික චිත්ත පීඩා ආදී කොහොමද ලෝකෝත්තර දියුණුවකට හේතු වෙන්නේ නැහැ. ඒකින්ද සමතුලිත කරගන්න බැයි නම් තමන්ගේ ජීවිතය ලොකු ගැටලුකාරී තත්වයකට පත් වෙන්න වෙනවා. ඒකින්ද අපි මේවා නැවත විමසමින් කටයුතු කරන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ මේ තත්ත්වයන් පාලනය කරගන්න තමන්ට ඉතාමත්ම නිරවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්කම තියෙන්නේ එතකොටයි. ඒකයි අපි හැමදාම කියන්නේ ලෝකෝත්තර දියුණුව සඳහා තියෙන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ ක්‍රමවේද අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එහෙම එකතු කරගත්තාම අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කම තියෙනවා ලෞකික දියුණුව નિરાයාසයෙන්ම වාගේ ඇති වෙනවා. මොකද ඒ හැම ක්‍රමවේදයක්ම තියෙන්නේ සිත පාලනය කර ගැනීම තුළ. සිත පාලනය කරන ක්‍රමවේද තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ දේවල් හොඳින් භාවිතා කරලා තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරගෙන මනා පෞරුෂයකින් යුක්ත ජීවිතයක් ඇති කරගෙන වඩා සන්තෝෂයෙන් ජීවත් වෙන්න නිවැරදි ජීවිත සතුටෙන් ජීවත් වෙනවා. නිවැරදි ජීවිත බොහොම සන්තෝෂෙන් ජීවත් වෙනවා. මොකද හිත ඇතුලේ සන්තෝෂය උපදිනවා. ඊට නිවැරදිව සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගෙන යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් අන්නේ ජීවත් වෙන කෙනාට ලැබෙන ලාභය තමයි තමන්ගේ අභ්‍යන්තර සතුට. අන්නේ අභ්‍යන්තර සතුට උපදවා ගැනීමට තමයි අපි බාහිරවත් ලෞකික ජීවිතයක් දියුණු කරන්න හදන්නේ. අභ්‍යන්තර සතුට ඇති කරගන්න මේක දන්න අය කොහොමත් ආධ්‍යාත්මික පැත්තට නැත්නම් තමන්ගේ සිත පැත්තට හැරෙනවා. ඇහෙන් කැමති රූප දැකලා, කනෙන් කැමති ශබ්ද, නාසයෙන් කැමති ගන්ධ, දිවෙන් කැමති රස, ශරීරයෙන් කැමති පහස සහ මනසට ආදරය ආදී ධර්ම කියන දේවල් ලබා දෙන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා මේ ජීවිතයේදී. අපේ මුළු ජීවිත කාලෙම කැප කරලා තියෙන ඔන්න ඔය ටිකට ඕවා ලබා දීමෙන්, ඇහැට කැමති රූප පෙන්වීමෙන්, කනට කැමති ශබ්ද ඇසවීමෙන්, නාසයට කැමති ගන්ධ, දිවට කැමති රස ආදී ලබා දීමෙන් සතුටු වෙන්නේ සිතයි. අන්න ඒ සිත සතුටු කරවා ගන්නට තමයි බාහිරෙන් මෙච්චර දේවල් ගොඩක් හොයන්න වෙලා තියෙන්නේ. අපිට කාර්යබහුලව වැඩ කරන්න වෙලා තියෙන්නේ. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ ඔන්න ඔය බාහිරින් එන වස්තු වලින් අභ්‍යන්තර සතුටක් ඇති කරගන්න. ඒ කිසිවක් නැතුව අභ්‍යන්තරගතව අඛණ්ඩව සතුටක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ ඇතුළාන්තයෙන් ප්‍රීතියක්, ඇතුළාන්තයෙන් සතුටක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා නම් යම්කිසි කෙනෙකුට අන්න ඒ තැනත්තාට පුළුවන්කමක් තියෙනව නේද පැහැදිලිවම, ඊටා පැහැදිලිවම
ජීවිත ජයග්‍රහණයක් කරා කියලා තීරණයක් ගන්න. ඇයි මං එහෙම කියන්නේ? ඔය භවභෝග සම්පත්, ධනය, බලය, ගොඩ දේවල් හොයන්නේ සතුට වෙන්නනේ. එතකොට ඒත් සතුට වෙන්න හිතනේ. එතකොට ඒවා තිබිලත් ස්ථිර සතුටක් ඇති කරගන්න බෑ මේ ලෝකේ. ඇත්තටම සතුට වෙන්න ඒවා හෙව්වට යම්කිසි කෙනෙක් හැම වෙලාවකම සතුටෙන් ජීවත් වෙනවා නම් ඒක ජීවිත ජයග්‍රහණය. මොකද ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සතුට. මම දන්න එක පුද්ගලයෙක් පැවිදි වෙන්න ඕන කියලා තමන්ගේ ජීවිතය ඒ ප්‍රෞද්ධ භූමියට පත් කරගන්න එක පුතෙක් සූදානම් වෙන වෙලාවේ මොකද කරන්නේ? තමන්ගේ දෙමව්පියෝ ඥාතීන් එකතු වෙලා මේ දරුවට මෙන්න මෙහෙම කියනවා. අපි ඔයාලට පැවිදි වෙන්න ඉඩ දෙන්නම්. හැබැයි මෙන්න මේ වගේ මානසික වෛද්‍යවරයෙක්ව හම්බෙලා ડિප්‍රෙෂන් තත්ත්වයක් හෝ නැත්නම් වෙනත් මානසික රෝගයක් නැද්ද කියලා ස්ථීරව දැනගන්න ඕන අපිට. එහෙම දැනගත්තට පස්සේ ඔයාට අපිට පැවිදි වෙන්න දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දරුවා දුන්නා කිව්ව උත්තරයක් හරි අපූර්ව උත්තරයක්. ඒ තමයි මම හැම වෙලෙම සතුටින් ඉන්නවා. මම ඒ සඳහා ගොඩක් දේවල් කරලා තියෙනවා. මම හැම වෙලෙම සතුටින් ඉන්නවා. මම ඒ සඳහා ගොඩක් දේවල් කරලා තියෙනවා. සතුට සඳහා. ඒකින්ද මම බය නැතුව කියනවා මම හැම වෙලෙම සතුටින් ඉන්නවා කියලා. ඔයාලට මාව ගවේෂණය කරන්න පුළුවන්. ඔයාලා මාව හැම වෙලෙම බලන්න මං වෙලාවකට දුකෙන්, වෙලාවකට පීඩනයෙන්, මහන්සියෙන් ඉන්නවද කියලා. ඊළඟට මම මේ ලෝකේ තියෙන දේවල් අතහරින්න හදන්නේ දේශයෙන් කියලා ඔයාලට හිතෙනවා නම් අපි වෛද්‍යවරයෙක් හම්බෙමු. ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට කලින් මාව හොඳින් මාව ආශ්‍රය කරලා මාව පිරික්සන්න මම හැම වෙලේම සතුටෙන් ඉන්නවා. ඒ සතුටෙන් ඉන්න එක ඔයාලා කියනවා නම් ලෙඩක් කියලා. ඒ ලෙඩේ මට තියෙන්න අරින්න. ඒ මොකද හැමෝම බලන්නේ සතුටෙන් ඉන්න. මම සතුටෙන් ඉන්නවා. ඒක ලෙඩක් නම් ඒ ලෙඩේ හොඳ ලෙඩක්. ඒ ලෙඩේ මට තිබ්බදෙන් කියලා. මේ ඥාතීන්ට දෙමාපියන්ට කියන්න දෙයක් තිබුණේ නැහැ. මේ ඥාතීන් දෙමාපියන්ව පල්ලෙහාට දානව නෙවෙයි. ඒ අය තමන්ගේ දරුවා වෙනුවෙන් ඇත්තටම රෝගී තත්ත්වයක් හින්දා පැවිදි වෙන්න හදනවද කියලායි පරීක්ෂා කරන්න හැදුවේ. නමුත් එයාලා කරුණු තේරුම් ගත්තා. ඇත්ත කියලා බලනකොට තාමත් මේ දරුවා පැවිදි වුණේ නැහැ. නමුත් මේ කතාවේදී දෙමව්පියන්ට අර තීරණය අතහරින්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ අපිට බොහෝම අපූරු දේවල් මේවා. තමන්ගේ ජීවිතය ගැන ඉතාමත්ම වටිනා විදිහට හිතන්න පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒ වගේම එක දරුවෙක් එක දවසක් මාත් එක්ක කතා කරන විදේශීය අපේ දරුවෙක් විදේශ රටකදී මට කියනවා මට ඕනේ හාමුදුරුවනේ මං එයාගේ වචනින් කියනවා නම් එයාලා භාවිතා කරන වචන වලින් මට කියනවා මං මාත් එක්ක chat කරන එක නවත්තන්න ඕනේ කියලා. මං හවි මොකද්ද ඒ? නෑ අපි අනිත් අයත් එක්ක අදහස් වමාරු කරගන්නවා වචන වලින්. එතකොට මම තනියම ඉන්න වෙලාවට මම මාත් එක්ක වචන හුවමාරු කරගන්නවා. මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන, මෙහෙම වුණා. අන්න එහෙම තමන් මේ කියන්නේ මොකක්ද? විතර්ක නවත්තන්න ඕන කියලා. ඉතින් අන්න එහෙම ඒ කියන්නේ හොඳ චිත්ත ඒකාග්‍රතාවයකට මෙයා මෙතන විතර්ක කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයකදී තියෙන විතර්කය ගැන නෙවෙයි මේ කියන්නේ අකුසල විතර්කයට දැනෙන හැටි. අකුසල විතර්කයාව රිදවනවා. දිගින් දිගට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන ඒවා නැවත නැගෙනකොට රිදෙන එකට උත්තරයක් හෙව්වේ. එයාට ඒ අකුසල විතර්කයන් නවත්වා ගන්න. ඉතින් ඒ කියන කාරණාවත් එක්ක අපි මොකද කරේ? නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකල්පන ඇති වෙන විදිහට මෙනෙහි කරන්න ඕන ආකාරයන් කියලා දුන්නාම එතුමා යම් ආකාරයක අස්වැසිල්ලකටපත් වුණා. මේ ලැබිලා තියෙන ජීවිතයේ තේරුම් අරගෙන ඒ ජීවිතය සැබෑ තත්වයට මුහුණ දෙන්න ඕනම තත්වයක් යටතේ සැබෑම තත්වයට මුහුණ දෙන්න කවුරුත් පුරුදු පුහුණු කරන්න ඕනේ. මේකට අද දවසේ අපි තවත් හිතන්න යමක් එකතු කරමු. ජයමග වැඩසටහන, ජයමග රූපවාහිනී වැඩසටහනෙන් අපි හැම වෙලේම හිතන්න යමක් Tamanට හිතන්න යමක් ඉදිරිපත් කරන්නටයි දවසේ අපි මොනවා හරි දෙයක් මේ වැඩසටහනත් එක්ක තමන්ගේ ජීවිතයට එකතු කරගන්න යමක් හැම වෙලේම දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මම හිතන්නේ මේ වෙනකොට තමන් නොයෙකුත් අරමුණු මේ උත්සව සමය නමුත්
අනිත්‍ය පසක් කර ගනිමින් අපිට මේ උත්සව සමය තුළ ඉන්ඩ සිද්ධ වෙලා තියෙන විදිහ තේරෙනවා. ඉතින් ඒවා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ජීවිතයේ ඇත්ත తත්වය මේකයි හැමදාමත් එකම විදියට හැමදේම කරන්න බෑ කියන තැන උපේක්ෂාවේ හිත රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. මොකද අපි හැමදාමත් එළඹෙන හෙට දවස නිත්‍ය වශයෙන් එළඹෙනවාය කියන අදහසෙන් ජීවත් වුණා. අන්න ඒ අරමුණෙන් ඒ අරමුණ තදින් එල්බගෙන ජීවත් වෙච්ච අයට මේ අවුරුදු ක්‍රීඩාව නැතුව ජීවත් වෙන්න බෑ වගේ දැනෙනවා. පුරුදු පුහුණු වීම පුදුම දෙයක්. අවුරුද්දකට සැරයක් මේ වගේ දේවල් තදින් පුරුදු පුහුණු වෙලා. ඉතින් ඒවා අයින් කරන්න ගියාම ලොකු දුක් ඇති වෙනවා, පාළුවක් ඇති වෙනවා. ධර්මය තුල පුදුම දේවල් තියෙනවා. පුදුම දේවල් තියෙන්නේ බාහිර ලෝකයේ තියෙන දේවල් වලින් නැතුව අභ්‍යන්තර සතුටු වීම කියලා මම කිව්වා. ධර්මයේ අර්ථ දැක්වීමක් තියෙන අපූර්ව අර්ථ දැක්වීමක්. හුදකලාව කියන එක, උත්තරීතර හුදකලාව කියන එක. මම ඔකට කියන්නේ තේරෙන විදිහට මෙන්න මෙහෙම. උත්තරීතර හුදකලාව. මිනිස්සු හුදකලාවෙන් බයයි. මිනිස්සු හුදකලාවෙන් බය, හුදකලාව වුණාම පාළුයි. දුකයි. අමාරුයි. නමුත් මිනිසුන්ට පුළුවන් තමන්ගේ හිත සකස් කරන්න. අන්න ඒ හිත සකස් කරපු කට්ටියත් හුදකලා වෙනවා. හිත සකස් කරන්නත් හුදකලා වෙනවා. ඒ හුදකලාව තුළ එයාලා පුහුණු කරන්නේ අමුතු දෙයක්. සාමාන්‍ය මිනිස්සු පුහුණු කරන දේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇහිලා උපරිම සතුටක් ඇතුළාන්තයෙන් වර්ධනය කර ගැනීම සඳහා එන්න ඒ කරන පුහුණුවට කියනවා උත්තරීතර හුදකලාව කියලා. ඒකේ මම තේරෙන විදිහට මෙහෙම කියන්නම් කියලා කිව්වේ ඒකයි. තනිකම නොදැනෙන තනිවීම. එයා තනි වෙනවා. තනි වුණාට එයාට තනිකම දැනෙන්නේ නැහැ. තනිවීමට අපි බය ඇයි? හුදකලාවෙන්න බය ඇයි? හුදකලාවෙන්න බය ඒක පාළුවක්, ඒක දුකක්, ඒක අපහසුයක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යම්කිසි කෙනෙක් හුදකලා වන්නේ නම් ඒ ධර්මානුකූලව හිත සකස් කරගෙන හුදකලා වෙන කෙනාට අර පාළුව, තනිකම, අපහසුතාවයන් ඒ හුදකලාව තුළ දැනෙන්නේ නැත්තම් ඒකයි කිව්වේ තනිකම නොදැනෙන තනිවීම කියලා. තනිකම නොදැනෙන තනිවීම කියන தত্ত্বය තුළ එයා තනි වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අයට වෙන තව ගැටලුවකුත් තියෙනවා. ඒ තමයි බොහෝ පිරිස් අතර ඉන්නකොට බොහොම අපහසුයි. ඒ අපහසුව දැනුණාම ලොකු පීඩනයක් දැනෙනවා. අන්න එතනදිත් තමන්ගේ හිත වෙනස් කරගන්න හැටි මේ බලන්න. දියුණු කරපු හිතකට, වර්ධනය කරපු හිතකට බොහෝ පිරිස් අතර තනි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි කියන්නේ. බොහෝ පිරිසක් අතර තනි වෙන්න පුළුවන්කම තියෙනවා. තනිකම නොදැනෙන තනිවීම. බොහෝ පිරිස් අතර තනි වී සිටීම. මේවා මානසික තත්ත්වයන්. එක එක පුද්ගලයන්ගේ තියෙන මහා අපූර්ව මානසික තත්ත්වයන්. ඒ මානසික තත්ත්වයන් වල ස්වභාවයන් සමහරවිට හිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ ධර්මය තුල සත්‍ය තමන්ගේ හිතට වටහා දෙනකොට ඔය කියන මානසිකත්වයන් පහළ වෙන බව. සියලු දුක් නැති වෙන බව. සියලු දුක් නැති වෙන්න ධර්මය තුලින් හේතු වෙන්නේ සත්‍ය අවබෝධය, ඇත්ත දැන ගැනීම. එහෙනම් ඒකේ තේරුම අපි ඇත්ත දන්නේ නැහැ කියන එක. ජීවිතයේ සැබෑ ඇත්ත අපි දන්නේ නැහැ. ජීවිතයේ ඇතුළාන්තයේ ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැහැ. තමන්ගේ අනුන්ගේ වශයෙන්. අපිව තේරෙනකොට තමයි අනිත් අයව තේරෙන්නේ. අනිත් අයව තේරෙන්නේ අපිට සාපේක්ෂව කියලා කියන්නේ ඒකයි. සාපේක්ෂව අපි හැමදේම මනිනවා. අපිට අපිව තේරෙන්නේ වැරදි විදිහට නම් අපි අනිත් අයව මනින්නෙත් ඒ මිම්මෙන්මයි. ඒකයි අපිව තෝරගන්න කියලා කියන්නේ. ලෝකෝත්තර සුවදායක තත්වයකට පත් වෙන්න ඕන ජයමග වැඩසටහනේ අපි ලෝකෝත්තර සුවදායක තත්වයන් ගැනත් කතා කරනවා සැරෙන් සැරේ. මම හිතනවා අද අපි එවැනි සාකච්ඡාවක් කිරීමත්
තාම වැදගත් කියලා. මොකද ජය මඟ කියන්නේ ලෞකික ලෝකෝත්තර තත්ත්වයන් ජය ගැනීමක්. නිවසකට වෙලා ඉන්න අයට ඔව් මම මේ යම් කිසි ආකාරයක කවදා හරි දවසක ළඟා කර ගත යුතු ඉලක්කයකට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේදී යන්න ඕනේ කියන අදහසත් අපිට එන්නටම ඕනේ. ඒකයි අපි සැරෙන් සැරේ ලෝකෝත්තර තත්ත්වයන් වල තියෙන සුවදායක තත්ත්වය ගැනත් කතා කරන්නේ. අන්ධයෙක් නොවුනත් අන්ධයෙක් වගේ, බිහිරෙක් නොවුනත් බිහිරෙක් වගේ කියලා සඳහනක් තියෙනවා ධර්මයේ. අන්ධයෙක් නොවුනත් අන්ධයෙක් වගේ ජීවත් වෙන්න, බිහිරෙක් නොවුනත් බිහිරෙක් වගේ ජීවත් වෙන්න කියලා. බලන්න මොකක්ද මේ? අපි යම්කිසි රූපයක්, ඇහැට පේන රූපයක් ඉදිරියේ ඇලෙමින් හෝ ගැටෙමින් යනවා. ඒක දැක්කහම, දර්ශනයක් මොකක් හරි දැක්කහම අපේ හිත ඒක තදින් ඇලෙනවා. එහෙම නැත්නම් ගැටෙනවා. මේ ඇලීම් ගැටීම් කියන ඒවා අපිට ඕනම කෙනෙකුට, ඕනම කෙනෙක් හුඟක් දෙනෙක් ඇලෙන තැනකින්, හුඟක් දෙනෙක් ගැටෙන තැනකින් කවුරු හරි යනවා කියලා හිතන්න. එතකොට ඇලීම් ගැටීම් සිද්ධ වෙනවා. නමුත් මෙතනින් අන්ධයෙක් ගියොත් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ මොකද හිත ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, යාරක පේන්නේ නැති හින්දා. අන්ධයෙක් නොවුනත් අන්ධයෙක්සේ කියලා කියන එකේ තේරුම ඒ රූපරාමු ඉදිරියේ අන්ධයෙක් නොවන කෙනෙක් යනවා. අන්නේ අන්ධයෙක් නොවන කෙනා මොකද කරන්නේ? එතනින් යනකොට පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැත්තම්, පොඩ්ඩක්වත් ගැටෙන්නේ නැත්තම් අපේ පින්නත්නේ ඒ තැනත්තාට මානසිකව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක කියන්නේ අන්ධයෙක් නොවුනත් අන්ධයෙකුසේ කියලා. ඒ වගේම බිහිරෙක් නොවුනත් බිහිරෙකුසේ කියලා කියන්නේ බොහෝ දේවල් ඇහෙනවා, හිතේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට තියෙන தত্ত্বය මේ බලන්න. ඒකට කියනවා සංස්කාර කියලා. මේක දැනෙන්න ඕන අපේ ජීවිතේ ජීවත් කරවද්දී අපි හරි කරදරකාරී තත්වයක ඉන්නේ. මොකද සාමාන්‍ය පුද්ගලයා ඔබ දිහාම හිතලා මම මේ කියන දේවල් ගැන හිතලා බලන්න සත්‍යවාදීව අපි කලිනුත් කතා කරා සත්‍යවාදීව තමන්ගේ අඩුපාඩුව ගැන හොයලා බලන්න කියලා. අපි මේකත් කතා කරාට පස්සේ ඇබ්බැහි වීම වලින් අයින් වීම ගැන තවත් දිනයක කතා කරමු, කොහොමද ඒවා කරගන්නේ කියලා. නමුත් මේ අද දවසේ මම මේ කල්පනා කරේ අපිට හිතන්න බොහෝ දෙයක් ගැන කියන්න. අපි එක එක්කෙනා එකම තත්ත්වයන් යටතේ අපේ සිත්වල සිතුවිලි පහළ වෙන්නේ එක එක ආකාරයට. ඉතින් තමන්ගේ මේ සිතුවිලි පහළවීම කියන ඒවා ගැන පොඩ්ඩක් හිතන්න. මට මේක දැනෙන විදිහ තමයි ඇවිසිච්ච නැති දෙබර කූඩයක් අරගෙන මෙහෙම අතින් අල්ලගෙන පාරේ යන්න වෙනවා කියලා. මේ දෙබරේ අවිස්සුනොත් එහෙම මාව දෂ්ට කරනවා. ඒ වගේ මම මේකත් අරගෙන පාරේ යනවා. යනකොට මේක ඇවිස්සෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙන. එකක් තමයි අපේ තමන්ගේ අතින් මේක ඇවිස්සෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනුන් මේකට ගල් ගහන්න පුළුවන්. ඒ වගේ අපේ හිත කොහේ හරි මේ ඇහැ කන නාසය දිව ශරීරය අරගෙන අපි මේ කොහේ හරි යනකොට පේන දේවල්, ඇහෙන දේවල්, විඳින්න වෙන දේවල් හින්දා අපේ හිත ඊර්ෂ්‍යාව කියන රෝගය, ඊර්ෂ්‍යාව කියන සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. ක්‍රෝධය කියන සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. වෛරය කියන සිතුවිල්ල පහළ වෙන්න පුළුවන්. පේන දේවල්, ඇහෙන දේවල් සහ අනුන්ගේ ක්‍රියාවන් කියන්නේ පේන දේවල්, දැනෙන දේවල් වෙන්න පුළුවන්. කිටින් කියනවා ඇහැ කන නාසය දිව ශරීරයට අරමුණු වෙන දේවල් හින්දා ඊර්ෂ්‍යාව හැදෙන්න පුළුවන්, ක්‍රෝධය හැදෙන්න පුළුවන්, වෛරය හැදෙන්න පුළුවන්, රාගය හැදෙන්න පුළුවන්, මසුරුකම හැදෙන්න පුළුවන්, ගිජුකම හැදෙන්න පුළුවන්, කෑදරකම හැදෙන්න පුළුවන්, කුහකකම හැදෙන්න පුළුවන්. මේ වගේ නොයේකුත් ආකාරයේ අපිට රිදෙන දේවල්, අපිට රිදෙන සිතුවිලි හැදෙන්න පුළුවන්කම තියෙනවා. අන්නේ අපිට රිදෙන සිතුවිලි හැදුනොත් යම් හේයකින් තමන්ටම රිදෙන සිතුවිලි යම් හේයකින් හැදුනොත් බලන්න මොහොතක් කල්පනා කරලා කොහොමද අපි ඉන්නේ කියලා ඉවසගෙන හරීම අමාරුයි. මේ හිත ඒ සිතුවිලි ඇති වුණාම මෙන්න මේ වගේ දැන් තරහ කියන කාවා කියලා කියන්නේ තරහ කියන කාවන එක පාට මේ අත් දෙක මිටි මොලෝ වෙනවා. හරිද? ඉන්න තැනින් නැගිට්ටෙනවා,
ඇවිදගෙන යනවා නම් වේගෙ වැඩි වෙනවා, ඇස් රතු වෙනවා, දත් මෙහෙම පූට්ටු වෙනවා. ඉතින් මේවා වෙනවා. මේ සිද්ධි සිද්ධ වෙන්නේ මෙන්න මේ ඇතුලෙන් එන හැඟීම් අනුව. දැන් නිවසට වෙලා ඉන්නකොටත් පුදුම වැඩේ කියන්නේ තනියම ඉන්නකොට මේ අතීතය මතක් වෙලා. මේ වගේම සැකසීම් සකස් වෙනවා. අඩුම ගානේ මට ඇහැ කන නාසය දිව ශරීරයෙන් මේ එක එක ඒවා ලෝකේ තියෙනවා දකින්නකොට එක එක ඒවා සකස් වෙනකොට මට පුළුවන් අඩුම ගානේ ඒවයින් අයින් වෙන්න. හරි. ඒවයින් අයින් වෙලා කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් මට මේ පාර යන්නේවත් නැතුව මොන හරි කරලා ගයක් ඇතුළට වෙලා නිදහස් තැනක මුකුත් නැති තැනක ඇහැට එක එක රූප එක එක විවිධ අරමුණු වෙන රූප පේන තැන් වලින් අයින් වෙලා ශබ්ද ඇහෙන තැන් වලින් අයින් වෙලා ගන්ධ රස ස්පර්ශ ලැබෙන තැන් වලින් අයින් වෙලා ඉන්නවා මේකෙන් බේරෙන්න. මොකද්ද මේ ඇතුලෙන් එන මේ පීඩාකාරී තැවිලි දැවිලි පිච්චිලි සහිත සිතුවිලි. අන්න ඒකයි රිදෙනවා ඒවයි. ඊර්ෂ්‍යාව આવොත් අපිට රිදෙනවා. ක්‍රෝධය આવොත් රිදෙනවා. වෛරය આવොත් රිදෙනවා. රාගය આવොත් රිදෙනවා. අපි කැමති නෑ රිදවගෙන ඉන්න. ඒක අයින් කරන්න මොනවා හරි කරන්න වෙනවා. ඊර්ෂ්‍යාව આવොත් ඒ ඊර්ෂ්‍යාව ආපු දෙයට මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා ඒ ඊර්ෂ්‍යාව ආපු දෙයට මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරලා තමන්ගේ හිතේ රිදෙන ගතිය අයින් කරන්න. ආවට පස්සේ රිදෙන ගතිය අයින් කරන්න උපක්‍රම යොදන්න ඕනේ. ඉතින් ඒකට කේලමක් කියලා ඒ ඊර්ෂ්‍යාව ආපු දේ ආවේ පුද්ගලයෝ අතර නම් ඒ පුද්ගලයන් කෙරෙහි බිඳවලා යම් වස්තුවක් හින්දා යම් පුද්ගලයෙකුට හිමි වස්තුවක් හින්දා නම් ඒ වස්තුව විනාශ කරලා එක එක ඒවා කරලා අර රිදෙන ගතිය අයින් කරගන්න ලෝකේ මිනිස්සු හරියට දේවල් කරනවා. නැත්තම් කෑ ගහලා අඬනවා. හරි? කාට හරි ගහනවා. මොනවා හරි කරනවා. ක්‍රෝධය ආපුවාමත් එහෙමයි. වෛරය ආපුවාමත් එහෙමයි. අනිත් අයට ගහලා අනිත් අයට බැනලා නොයේකුත් උපක්‍රම කේලම් කියලා බිඳවලා ඒවා කරලා වෙන කෙනෙකුට රිද්දවලා සතුට හදාගන්නවා. අර දුක් නැති කරගන්න යම් යම් උත්සාහ ගන්න. ඒවා සාර්ථක නැහැ. මොකද මට තරහ ගිහලා මං කාට හරි හොඳටම බැන්නා කියලා මගේ හිතට සැනසීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම අපි උපරිම වශයෙන් උත්සාහයක් ගන්න ඕනේ අපේ ජීවිතය කොහොම හරි කරලා අපිට අවශ්‍ය කරන කඩයිමට මොනවා හරි කරලා සකස් කරගන්න. ඉතින් ඒක තමයි මේ කරගන්න හදන්නේ. ඇතුලාන්තයෙන් මේ එන දරුණු සිතුවිලි කොහොම හරි නවත්ත ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ ශරීරය හරියට නිකන් නැට්ටුවෙක් වගේ හැම බෙරපදයක් වැදුනොත් ඒ වදින බෙරපදයට නටන්න වෙන නැට්ටුවෙක් වගේ මේ ශරීර නටනවා හැමතැනම. බලන්න එහෙම කිව්වහම තේරෙන්න ඕනේ ඇතුලෙන් ඔය ඇති වෙන හැඟීම හරියට බෙරපදේ කියලා හිතන්න. තරහ කියන්නේ අපිට මේක තරහ පදේ කියලා. ඒ තරහ පදේ ඇතුලෙන් වැදුනහම තරහ වන්නම නටන්න වෙනවා. ඒකට වෙනම වෙස් මූණක් වගේ එකක් තියෙනවා. අමුතු මූණක්. ඒක වෙනම ඇවිදිල්ලක් තියෙනවා. වෙනම කෑ ගැහිල්ලක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඊර්ෂ්‍යා පදේ වැදුනොත් ඒත් වෙනම ක්‍රමයක් තියෙනවා. කරන්න වෙනවා යාට. ඒ වගේ ඇතුලෙන් එන දේත් එක්ක නටන්න වෙනවා මේ ශරීරය අරගෙන. ඉතින් ඒ නැට වෙනවා ඇත්තටම ලෝකෙම නැට වෙනවා. නැට වෙන්නේ මේ හිත කියන එකේ මොහොතකට මුළු ලෝකෙම අරමුණු කරගෙන බලන්න ඒ හිතවල ඇතිවන හැඟීම් දරා ගන්න බැරුව මුළු ලෝකෙම නටනවා. මුළු ලෝකෙම ලොකු නැටිල්ලක ඉන්නවා. ලොකු දැඟලිල්ලක ඉන්නවා. හරියට පණුව දඟලනවා වගේ මුළු ලෝකෙම දඟලන්නේ Taman කැමති අය හොයනවා. කැමති දේවල් හොයනවා. ඒවා නැති වුණොත් එහෙම ලොකු ව්‍යසනකාරී තත්වයකටපත් වෙලා පීඩනයකටපත් වෙලා ඒ පීඩිත තත්වය අයින් කරගන්න බැරුව ලත වෙනවා. මේ මොහොතේත් කෑ ගහනවා, විලාප තියෙනවා, ලොකු අපහසුතාවයන් වලින් ජීවත් වෙනවා. ඉතින් මේක සංසිඳවා ගන්න කොච්චර දුන්නත් අහන්න තමන්ගේ පැත්තෙන් ඔය වගේ දේවල් ඇති වෙනවා අපිටත්. එවැනි දේවල් ඇති වුණාට පස්සේ අපිත් මොකද කරන්නේ? පුළුවන් තරම් එකම දේ පෙන්නනවා, එකම දේ අස්වනවා, එකම ගන්ධය, එකම රසය, එකම පහස මේ ශරීරයට ලබා දෙනවා. හැබැයි අපේ පින්වත්නි, ඒ දේවල් ලබා දුන්නා කියලා හිත සැනසෙන්නේ නැහැ. නැවත ඉල්ලනවා. අද දුන්න දේම හෙටත් ඉල්ලනවා. හෙට දුන්න දේම අනිද්දාත් ඉල්ලනවා. අනිද්දා දුන්න දේම ඉන්න අනිද්දාත් ඉල්ලනවා. ඊට වැඩියෙන් ඉල්ලනවා. වැඩි වාර ගාණක් ඉල්ලනවා.
කවදාක්වත් සැනසීමක් කියලා එකක්, නිවීමක් කියලා එකක්, ඇතිවීමක් කියලා එකක් සිද්ධ වෙන්නෙම නැහැ. අන්නේ සැනසීමක්, නිවීමක්, ඇතිවීමක් සිද්ධ නොවන මේ సంతානය මොකද වෙන්නේ? ලොකු ගැටලුකාරී තත්ත්වයක් කියලා කියන මේ පීඩිත මට්ටම හින්දා අන්තිමට ලොකු වෙහෙසකට පත් වෙනවා, ලොකු පශ්චත්තාප වලට පත් වෙනවා, වැරදිත් කරනවා. ඉතින් ආයෙ ගැලවෙන්න පුළුවන් තත්ත්වයක් නැතුව අන්තිමට සතර අපායේ ලගින මට්ටමකටම පත් වෙනවා. මෙන්න මේවට කියනවා, මේ හිතේ ඇති වෙන චේතනාවලට කියනවා සංස්කාර කියලා. මෙන්න මේ සංස්කාරයන් තමන් තුළ ඇති වෙනකොට, හරි, අන්නේ සංස්කාරයන් අපි තුළ ඇති වෙනකොට ඒ සංස්කාරයන්ට අනුව ඒවටම කියනවා චේතනා කියලා. අන්නේ චේතනාවල් අනුවම තමයි කර්ම රැස් වෙන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවම තමයි කර්මය කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව එහෙනම් අපි මේ ජීවිතේ ජීවත් කරනකොට මෙන්න මේ ගැටලුවෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. වැරදි චේතනාව වෙනුවට නිවැරදි සිතුවිලි නැත්තම් ඊට ඒ අකුසල චේතනාවන් වලට ප්‍රතිවිරුද්ධ කුසල චේතනාවන් වර්ධනය කරගන්න, ප්‍රතිවිරුද්ධ සිතුවිලි වර්ධනය කරන්න. ඒතර අකුසල චේතනාවට එන්න විදිහක් නැහැ. අර මහා කරදර කරන, හිරිහැර කරන, කරදර කරන, ඒ කියන්නේ Tamanටම රිද්දවගෙන උපදවන මොකක් හරි කමක් නැහැ. ඉපදෙන සිතුවිල්ලක් තියෙනවා නම් මට රිදෙන්නේ නැත්තම් කමක් නැහැ. මාව රිද්දවගෙන උපදවන මෙන්න මේ අකුසල චේතනා සම්පූර්ණයෙන්ම මැඩපාත්ව ගන්න, තමන්ගේ අභ්‍යන්තරගත රිදවීම් නැති වෙන විදිහට හිතක් සකස් කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. අන්න එහෙම වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙන්නේ ඒකයි. ලෝකයේ නුවණ තියෙන මිනිස්සු කල්පනා කරනවා ජීවිත ජයග්‍රහණයක් ලබන්න ඕනේ. ජීවිත ජයග්‍රහණය කියලා කිව්වහම ජයග්‍රහණයත් එක්ක එන පෙරපසු නොවීම එන අපේ හිතේ තියෙන తත්වය තමයි සතුට කියන එක. එතකොට ජයග්‍රහණය ඇති වෙනවා. අපි බලන්න අපේ ලෞකික ජීවිතයේ තියෙන ගැටලුව මම හැමදාම මතක් කරනවා, නැවත නැවත මතක් කරනවා. ඔබ ලෞකිකත්වය තුල මුලාවකට පත් වෙලා ඉන්නවා කියන එක තේරෙන්න ඕනේ. ඒ මුලාව තමයි ලොකු ජයග්‍රහණ ඇති කරගන්න අපි හරියට මහන්සි වෙනකොට අපි ඉන්නේ කායික මානසික දුක්ඛිත තත්ත්වයන් වල. කායික මානසික දුක්ඛිත තත්ත්වයන් වල ඉන්නේ ඔය කියන ජයග්‍රහණය ලබා ගැනීමට වෙහෙසෙන කාලයේදී. හැබැයි ජයග්‍රහණය ලබා ගත්තට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වෙනවා. ඒක තමයි ජයග්‍රහණය සමරන්නේ. ලොකු මහන්සියක් වෙලා ධනය වැය කරලා, කාලය වැය කරලා, ශ්‍රමය වැය කරලා මේ ජයග්‍රහණ ලබා ගන්නවා. ලබාගෙන ටික දවසක් අපි තුමු විභාගයක් කියලා, මේක කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ, මේක අවබෝධ කරගෙන කරන්න කියලායි. විභාගයක් කියලා හිතන්න, විභාගයෙන් ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි හරියට වෙහෙසෙනවා. ඒ කරලා විභාගයෙන් ජයග්‍රහණයක්, ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තාම ඊටාම ලොකු සතුටකට එනවා. ආවට ඒකෙන් ලැබපු සතුට තියෙන්නේ බොහොම ටික දවසයි. ටික දවසකින් ජයග්‍රහණය තියෙනවා, සතුට නැහැ. ජයග්‍රහණය නැති වෙන්නේ නැහැ. ලබාගත් ජයග්‍රහණය තියෙනවා, හැබැයි සතුට නැහැ. අන්න ඒක තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ ලෝකෝත්තර පැත්තේ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා. ලෝකෝත්තර පැත්තේ ජයග්‍රහණය ලබා ගන්න අපි උත්සාහ කරන්නේ ඒ ලෝකෝත්තර පැත්තෙන් අපි ලබා ගන්න ජයග්‍රහණ වල සතුට අකණ්ඩව තියෙනවා. ඒ මොකද සබ්බ සංඛාර සමතෝ. ඒ දුක් උපදවන සංස්කාරයන් සමතයකට පත් වෙන හින්දා. ඒ දුක් ඇතුළාන්ත දුක් උපද්දවන සියල්ල යටපත් වෙනකොට මේ සිත බොහෝම විවේකී වෙනවා. අන්න ඒ විවේකී සිත පැහැදිලිවම අපිව අදාළ අරමුණු ගත කරවනවා. ඒ අරමුණු ගත කරවන්නේ අපිට අවශ්‍ය කරන අදාළ අරමුණු කියලා කියන්නේ රත් වෙන, දැවෙන, පිච්චෙන, හැම වෙලේම මතක තියාගන්න ඕනේ. රත් වෙන, දැවෙන, පිච්චෙන අරමුණු වලට යන්නේ නැතුව නියම අදාළ රත් වෙන්නේ නැති, පිච්චෙන්නේ නැති, දැවෙන්නේ නැති අරමුණු ගත කිරීමක් අපේ මානසිකාරය විසින් සිද්ධ කරනවා.
එතකොට අර කියන සංස්කාරයන් වලින් තියෙන පීඩාව නැති වෙනවා. ඇතුළාන්ත රත් වී දැවිලි පිච්චිලි නැති. ඉතින් ඔන්න ඔය වගේ අපි හැම වෙලාවකම බලන්න ඕනේ අපේ ජීවිතයේ ලැබිච්ච ජීවිතය ඔන්න වගේ සුවදායක තත්ත්වයකට පත් කරගන්න එහෙම ඉලක්කයක් තියාගන්න ඕන ජීවිතේ. මේකට මම තව දෙයක් එකතු කරන්නම් මේත් එක්කම හිතට යන්න තැනක් හදලා දෙන්න. අපේ පින්වත්නි සමහර වෙලාවට අපිට හරියට පීඩාවක් එනවා. අත්දැකලා ඇති. මේ ලෝකෝත්තර ජයග්‍රහණයක අවශ්‍යතාවය මම කියන්නේ අත්දැකලා ඇති සමහර වෙලාවට ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ මරණයක් සිද්ධ වෙච්ච ඒවා නැත්තම් අප්‍රිය වචන අහලා ප්‍රිය ක්‍රියාවන් අන් අයගේ ක්‍රියාවන් අත්විඳලා ලොකු පීඩනයක් ඇති වෙලා මුළු දවස් ගාණක් මෙවැනි පීඩිත තත්ත්වයන් වලින් ගත කරලා ජීවිතේ. එහෙම පීඩිත තත්ත්වයන් වලින් තමන්ගේ ජීවිතය මුළු දවසක්ම ගත කරපුවාම අවසානයේදී මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙලා. ඒ තමයි මේ කාලයක් යනකොට මොනවා හරි කාරණාවක් උඩ වෙනත් කාරණාවක් උඩ මේ තමන් කාර්යබහුල වෙනකොට අර පීඩිත දේ අමතක වෙලා ටිකක් වෙලා ඉඳලා. මතකද බලන්න සමහරට කාර්යාලයේදී වෙන්න පුළුවන් නැත්නම් වෙන දෙයක් හින්දා වෙන්න පුළුවන්. අර පීඩිත දේ සම්පූර්ණයෙන් අමතක වෙලා ටික වෙලාවක් ඉඳලා. එහෙම හිටියාම ආයෙ ඒක මතක් වෙච්ච ගමන් අර අමතක වෙලා තිබ්බ කාලය තුල යම් සහනකින් ඉඳලා. ආපහු මතක් වෙච්ච ගමන් රිදෙනවා. හරි? මම මෙන්න මෙහෙම දෙයක් අහනවා මේ පින්වන්ත අයගෙන්. ඔන්න ඔය පීඩනයක් ඇති වෙන වෙලාවක සිතට ඒ පීඩනය මතක් වෙන්නේ නැති ඒ පීඩනයට හේතු වෙච්ච දේ මතක් වෙන්නේ නැති තැනක හිත තියාගන්න පුළුවන් තැනක් හම්බුණා. මේක දෙසරයක් තුන්සරයක් නෙවෙයි බොහෝ වාරයක් හිතන්න මම මේ කියන දේ. පීඩිත අරමුණෙන් හිත බැහැර වෙලා වෙනත් අරමුණක රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නම් උදාහරණයක් මලගියක් වෙලා. ඉතින් මැරිච්ච කෙනා මතක් වෙනකොට හරියට රිදෙනවා. බොහෝ රිදෙනවා. අන්න එහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා හිතන්න. ඒ සිතුවිලි වලින් මොහොතකට අයින් වෙලා ඒක මතක් වෙන්නේවත් නැතුව පොඩි වෙලාවක් හරි ඉන්න මේ හිතට යන්න තැනක් තියෙනවා නම් අන්න ඒක සහනයක් වෙනවා. හැබැයි ඒ යන තැන ඊටත් වැඩිය දුක් ඇති වෙන්න හේතු වෙන තැනක් නම් ඒක ස්ථිර සහනයක් වෙන්නේ නැහැ. ඒකින්ද අන්න එහෙම සුවයක් සහනයක් ඇති වෙන්න විවේකයක් ඇති වෙන්න විශේෂයෙන් මොකද ඔය පීඩනයක් ඇති වුනහම පශ්චාත්තාවයක් ඇති වුනහම හිතට විවේකයක් නැහැ. ඇයි විවේකයක් නැත්තේ? හැම වෙලේම අරමුණු වෙන්නේ අන්න අරක. බලන්න අපි තමන්ගේ අත්දැකීමෙන්ම තේරුම් ගන්න මොනවා හරි පීඩනයක් ඇති වුනහම ඒ පීඩිත දේමයි නැවත අපේ හිතෙන් අරමුණු වෙන්නේ. එතකොට මේ පීඩනේ හින්දා හිතට හරියට රිදෙනවා. හරකෙකුට පිටිපස්සෙන් නොයේකුත් ආකාරයේ වද හිංසා පමුණනවා කරත්ති බැඳගෙන යනකොට. එක දිගට වේවැල් වලින් ගහනවා, වලිගය අල්ලලා නවනවා, එක දේවල් කරනවා. ඒ වගේ මේ පීඩිත දේවල් අපේ හිතට එක දිගට වද දෙනවා. එතකොට අර පිටිපස්සෙන් කරදර කරනකොට අර හරකට විවේකයක් නැහැ. එයාට අනිවාර්යෙන් වැඩ කරන්න වෙනවා. ඒ වගේ අපේ හිතටත් අර වගේ පීඩන එනකොට අපිට විවේකයක් නැහැ. අපේ හිතට විවේකයක් නැහැ. එයා එක හොයනවා. ඒවෙන් අත මිදෙන්න තැන් හොයනවා. අසාර්ථක වෙනවා. ඉතින් අසාර්ථක වෙන්න පීඩනය තවත් වැඩි වෙනවා. මෙන්න මේ වගේ පීඩිත ඉන්න වෙලාවක හිතට ඒ පීඩිත සිතුවිලි වලින් මොහොතකට අයින් වෙලා රැඳෙන්න පුළුවන් උපක්‍රමයක් කොහේ හරි නවතින්න පුළුවන් තැනක් හම්බ වෙනවා නම් ඒක අපූරු විවේකයක් ලැබෙනවා හිතට. අපූරු විසඳුමක් ඒක. එවැනි විසඳුම් ධර්මය තුල තියෙනවා. ධර්මය ගැන ලෝකෝත්තර තත්ත්වයන් ගැන කැමැත්ත වර්ධනය වෙන්නයි අපි මේ දේවල් එකින් එක සම්බන්ධ නැති වුණත් මතක් කරන්නේ එකිනෙක දේවල් මේ
සංස්කාරයන්ගෙන් සමතයට පත්වීම, මේ පීඩිත තත්ත්වයන් වලින් අත මිදීම කියන ඒවා නැවත නැවත මතක් කරන්නේ ඒකයි. එතකොට මේ කියන මානසික ස්වභාවයන්, හරි, මේ කියන මානසික ස්වභාවයන් නැවත නැවත ඇති කරගන්න අපි කළ යුතු දේ මේ බලන්න. මේකට මම මේ හැංගෙන්න ඕන තැන හොයලා දෙන විදිහ මේ කියන්න යන්නේ. අපි දන්නවා මේ මොහොතේ මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ වෙලාවේ අපිට පුළුවන්කමක් නැහැ අපේ හුස්මෙහි දැනීම මේ වෙනකන් ඇත්තටම අපිට දැනුනේ නැහැ. මම එහෙම කියන්නම්කෝ. හුස්මෙහි දැනීම මේ වෙනකන් දැනුනේ නැහැ. ඇයි දැනුනේ නැත්තේ? ඒ හුස්ම තිබුණට දැනීම කියන එක හැදුනේ නැහැ. ඇයි හැදුනේ නැත්තේ? එතෙන්ට අපේ හිත ගියේ නැති හින්දා. හුස්මෙහි දැනීම හැදුනේ නැහැ. හැදුනේ නැත්තේ ඒකට අපේ හිත ගියේ නැති හින්දා, නැත්නම් ඒකට අපේ හිත අරමුණු උනේ නැති හින්දා. එතකොට අපේ හිත අරමුණු වෙන්න ඕනේ යම් දෙයක් දැනෙන්න නම්, අපේ කකුල දැනෙන්න නම් එතෙන්ට අපේ හිත යදෙන්න ඕනේ. අත දැනෙන්න නම් හිත යොදෙන්න ඕනේ. අපි ඇවිදගෙන යන වෙලාවකට ඇවිදගෙන යනකොට අපේ කකුල් අපිට අවධානය යොමුනොත් විතරයි දැනීම හටගන්නේ. අපි ඇවිදගෙන ගිහිල්ලා ඇවිදගෙන ගියට දන්නේ නැහැ. වෙලාවකට කෑම කනවා. රූපවාහිනිය දිහා බලාගෙන කෑම කාලා, නමුත් අපි දන්නේ නැහැ ඒ කෑම අපිට ඒ කෑම කෑව කියලාවත් දන්නේ නැහැ. මොනවද තිබ්බේ කියලාවත් දන්නේ නැහැ. ඒ මොකද එතෙන්ට හිත යදිලා නැති හින්දා. එහෙනම් මේ වගේ දෙයක් භාවිතා කරන්න බලන්න. හුස්ම දැනෙන්නේ නැත්te එතෙන්ට හිත යදිලා නැති හින්දා යම් විදිහකින් හුස්ම දැනෙන වෙලාවක් අපිට තියෙනවා නම්, අපි හුස්මේ දැනීම තුල ඉන්නවා නම් වෙනත් කිසිම දෙයකට අපේ හිත යන්නේ නැහැ. හුස්මේ දැනීම තුල අපි ඉන්නවා නම් වෙනත් කිසිම දෙයකට අපේ හිත යන්නේ නැහැ. ඉතින් මෙන්න මේක තමයි උපක්‍රමය. අපි ඒකින්ද පුහුණු කරනවා අපේ හිත කැමැති වෙලාවක මට කැමැති වෙලාවක හුස්මේ දැනීම දැනි ඉන්න. මේක තමයි ආනාපාන සතියේ පළවෙනි පියවර. හුස්මේ දැනීම වැඩිපුර දැනෙන්නේ මේ නාසිකාව අග කොටසේ. හරිද? නාසිකාව අග කොටසේ තමයි හුස්මේ දැනීම වැඩිපුර දැනෙන්නේ. ඉතින් බලන්න කවුරු හරි කෙනෙක් හැබැයි පුරුදු කරන්න ඕනේ මේක. යම් කිසි අපි තුන් වාහනයක් තියෙනවා, පැදගෙන යන්න පුරුදු කරන්න ඕනේ. අපි කලිනුත් එහෙම කියලා තියෙන උදාහරණයක් වශයෙන් පුරුදු නම් විතරයි පදින්න පුළුවන්කම තියෙන්නේ. පාපැදියක් තියෙනවා, පදින්න පුරුදු වෙලා තියෙන්න ඕනේ. පුරුදු නම් විතරයි පදින්න පුළුවන්කම තියෙන්නේ. හදිසිය කවුරු හරි මට ගහන්න පන්නනවා නම් මට මේ යතුරු පැදිය හරි පාපැදිය හරි අරගෙන පලා යන්න පුළුවන්කම තියෙන්නේ පුරුදු වෙලා තිබ්බොත් විතරයි. අන්න ඒ වගේ අපේ හිත නොයේකුත් විවිධ සිතුවිලි වලින් අපිට පීඩාවල් එනකොට හුස්මේ දැනීම දැනි ඉන්න පුළුවන්කම තියෙනවා නම් අන්න අර සිතුවිලි වලට එන්න දෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඒක පුහුණු කරලා තියාගන්න ඕනේ. හැම හුස්ම වාරයක්ම දැනි ගන්නවා, දැනි හෙලනවා. දැනි ගන්නවා, දැනි හෙලනවා. හැම හුස්ම වාරයක්ම. අන්න ඒ දැනි ගන්න, දැනි හෙලන තත්ත්වයකට අපිට පුළුවන් නම් අපේ හිතපත් කරන්න. දැනි ගන්න, දැනි හෙලන තත්ත්වයකට පුළුවන් නම් අපිට අපේ හිතපත් කරන්න වෙන කිසිම දෙයකට හිත යන්නේ නැහැ. බලන්න අත්දැකලා පොඩ්ඩක්. හුස්මේ දැනීම මෙහෙම ගන්නකොට නාසිකාව අග කොටසේ මේ උඩු තල්ල ගාවට එනකන් හුස්මේ හැරුම් ලක්ෂයක් තියෙනවා. එතෙන්ට එනකන් දැනෙනවා. ආපහු හෙලන කොටත් දැනෙනවා. ආපහු ගන්න කොටත් දැනෙනවා. ආපහු හෙලන කොටත් දැනෙනවා. මෙන්න මේ දැනීම තුල අපිට පුළුවන්කම තියෙනවා නම් හිත රඳව ගන්න වෙන කිසි දෙයක් මතකයට එන්නේ නැති වෙන්න අපිට නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා. වෙන කිසි දෙයක් මතකයට එන්නේ නැති වෙන්න අපිට මේක තුලම හිත තියාගන්න පුළුවන් නම් අර පීඩිත අවස්ථාවවලදී ඒ හිතට ඒවා එන්නේ නැති වෙන්න නවත්තගෙන හිතට විවේකයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. නවත්තගෙන හිතට විවේකයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න ඒ උපක්‍රමය කොයිතරම් අපූර්වද කියලා. අපි හැම වෙලේම පීඩිත සිතුවිලි ආපුවම අපි විවේකයක් නැතුව එක දිගට පහර කන හරකෙක් වගේ
එක දිගට පහර කන හරකෙක් වගේ අපි මේ සිතුවිලි වලින් පීඩාවට පත් වෙනවා. එයාට විවේකයක් ගන්න තැනක් නැහැ. හැබැයි අපේ හුස්මේ දැනීමේ ඉන්න අපි පුරුදු කරලා තිබොත් කැමති වෙලාවක මට මගේ හුස්මේ දැනීමේ ඉන්න පුළුවන්. එච්චරයි මම මේ ආනාපාන සතිය සියලු දේ නෙවෙයි කියන්නේ. මේ පින්වන්ත හැම කෙනෙකුටම මේ ධර්මයේ තුලින් ලැබෙන අපූර්ව විසඳුම් ගැනයි මේ කියන්නේ. එයා පුහුණු කරලා හරියට පාපැදිය පදින්න යතුරු පැදිය පදින්න පුහුණු කරනවා වගේ හොඳට පුහුණු කරලා මේ හුස්මේ දැනීමත් එක්ක ඉන්න. හුස්මේ දැනීමත් එක්ක ඉන්න පුහුණු කරනකොට වෙන සිතුවිලි වලට ඉඩක් නැහැ. මොකද ಜಾති දෙකක් එකවර බෑ. එක්ක කායික දැනීමක්, එක්ක මානසික දැනීමක්, එක්ක ඇහැට පේන රූපයක්, කනට ඇහෙන ශබ්දයක්. එතකොට අනිත් ඒවා නැහැ. විඥානේ එකවරක හටගන්නේ එක තැනක විතරයි කියන්නේ අපි දන්නවා. ඒකද වේදනාවල් හටගන්නේ චක්කු සම්පස්සද, සෝත සම්පස්සද, ගාන සම්පස්සද, ජීව සම්පස්සද, කාය සම්පස්සද, මනෝ සම්පස්සද කියන ආකාරයට ඒ තැන්වල. එතකොට ඒ තැන්වල හටගන්න වේදනාවල් හටගන්නේ එතෙන්ට සිත යෙදුනොත් විතරයි. මොකද ස්පර්ශය කියලා කියන්නේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයත් විඥානයේත් එකතුව. ඒතර විඥානයේ එතෙන්ට යෙදෙන්නේ නැත්නම් ඒ දැනීම කියන එක හටගන්නේ නැහැ. අපි හුස්ම ගන්නවා, හුස්ම තියෙනවා. හුස්මේ දැනීම හටගන්නේ සැරෙන් සැරේ ඒකට හිත යවුනොත් විතරයි. එතකොට එහෙනම් ඒ දැනීමට අපි හිත යොදපුවාම අනිත් දේවල් වලට ඉඩක් නැහැ. එහෙනම් මනස තමන්ව පීඩාවට ලක් කරන වෙලාවට තරහෙන් හොඳට පුහුණු කරලා තිබ්බොත් අධික තරහක් යන වෙලාවක එයාට පුළුවන් පැත්තකට පොඩ්ඩක් ඉඳගෙන මෙන්න මේ අත්දැකීමට යන්න. හුස්ම දැනීම මොහොතක් ඉන්නවා. හිත ඉක්මනට සංසුන් වෙනවා. හිත ඉක්මනට සහනයකටපත් වෙනවා. එයාට ලොකු විවේකයක් ලැබෙනවා. අර පන්න පිට පහර දෙන එක දිගට පහර දෙන වැරදි සිතුවිලි වලින් හිත සම්පූර්ණයෙන්ම මුදවා ගන්න පුළුවන්කමක් තියෙනවා හුස්මෙහි හිත යෙදවීමෙන්. ඉතින් එහෙනම් අපි මොනතරම් වාග්ය සම්පන්නද මෙවැනි උපක්‍රම අපිට ලැබීම. අපි දන්නේ නැහැ ඒ උපක්‍රම වල තියෙන අපූර්වත්වය. හුඟක් අය මේකට හුස්ම භාවනාව ඕක දිහා බලන් ඉඳලා මොනවා කරන්නද? ඔන්න ඔය වගේ වැරදි අර්ථකතන මේ ආනාපාන සතියට දක්වනවා දැන්නේ නැතුව. කොච්චර අපූර්ව විසඳුමක්ද කියලා බලන්න. ඒකින්ද පුහුණු කරන්න පාපැදිය නැගලා යන්න පුහුණු කරනවා වගේ තමන් පුහුණු කරලා තිබ්බේ නැත්නම් මම කලින් කිව්ව කතාව ආයෙ කියන්න ඕනේ. හුස්මේ දැනීමත් එක්ක හිත තියාගන්න පුහුණු කරලා තිබ්බේ නැත්නම් ඒක කරගන්න බෑ. කොච්චර අත්‍යවශ්‍යතාවයක් ආවත්, කොච්චර දුකක් පීඩාවක් ආවත් එතනින් පලා යන්න ඕන නම් ඒ දුකක් පීඩාවක් එන තැනක් ආවා කියන්නේ. ඒ කියන්නේ ගහන, බනින තැනක් ආවා මොටර් සයිකලයක් තියෙනවා යන්න පුළුවන්. ඉතින් පදින්න දන්නේ නැත්නම් යන්න බෑනේ. ඒකින්ද හිතත් තමන් ඒ වගේ මානසික අරමුණක රැඳෙන්න හුස්මෙහි දැනීම තුල රඳව ගන්න පුළුවන්කම තියෙනවා නම් පීඩාවක් ඇති වෙච්ච වෙලාවක රිදි දිගටම ඉඳ වෙන්නේ නැහැ. එහෙම වුණොත් ඒ වගේ තැනක රැඳෙන්න පුළුවන්. අද දවසම අපි කතා කරේ මේ ලෝකෝත්තර ක්‍රියාකාරකම් ආරම්භ කරපු වෙලාවෙ දැන් තියෙන සැනසිලිදායක తত্ত্বය. ඒ වෙන මොකටවත් නෙවෙයි. තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණී මාවත විවර කරගන්න, ලෝකෝත්තර මාවත විවර කරගන්නත් අපි නිබඳව ජයමග වැඩසටහන මඟ පෙන්විය යුතු හින්දා. එහෙනම් නැවත හිතන්න නිවසේ ඉන්නකොට මේ දිනවල හිතන්න මගේ ජීවිතයට අර්ථයක්, මගේ ජීවිතයට විශාල අර්ථයක් නැවත ඒ වචනේම කියන්න වෙනවා. ඇයි? අර්ථයක් නැති ජීවිතයක් වෙනවා ඔහේ හිටියොත්. ජීවිතයට මනා අර්ථයක් ලැබෙන්නේ තමන් ඒ ජීවිතය ධර්මානුකූල හැඩගැසීමක් කරොත් විතරයි. ඒකින්ද මොන දේ ලැබුණත් ඒ සැනසීම ලැබෙන්නේ නැහැ. ඒකින්ද ඒකෙන් ලැබෙන පන්නරය ලබා ගන්න හැම මොහොතකම ධර්මයත් එක්කම අනිත් කටයුතු ටික කරන්න, ධර්ම හැඟීමෙන් තමන්ගේ ජීවිතයේ අනිත් කටයුතු ටික කරන්න හැම වෙලේම උත්සාහ කරන්න. එහෙම වුණොත් විශාල වශයෙන් ලාභයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ හැම දෙයක් එක්කම අපේ ජීවිතය නිවා ගන්න පුළුවන්කමක් තියෙනවා. හැමෝටම එවැනි වූ ශක්තියක්, ධෛර්යයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු අයට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්න පිරිස නිසාවෙන් තමයි ඔබ අද දවසේ තමන්ගේ දායකත්වය තමන්ගේ ජීවිතය සකස් කරගන්න කරුණු කාරණා ඒක රාශී කරගන්නේ. ඉතින් අපේ ජීවිතයට අවශ්‍ය කරන යම් වැදගත් කරුණක් එකතු කරගෙන ජීවිතය නිවැරදි කරගන්න වාරයක් ගානේ දායකත්වය ලබා දුන්න පිරිසට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ ගම්පහ කොළඹ පාර 200
30 එක ඒ නිවසේ පදිංචි විතානගේ කමලා ශ්‍රීමති දිසානායක මහත්මියයි උපන්දිනය නිමිති කොටගෙන සහ මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ වේවා උතුම් ජය ලැබේවා කියන අරමුණෙන් තමයි අද දවසේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මිය පරලෝකයට යන මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් ජය ලැබෙන උපන් දිනයක් වේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා අපි නැවත වාරයක් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.